आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख्या सियत रात्रि प्रवृत्ति विकासයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ඉතිහාසයේ ප්‍රථම වරට ඇමරිකාවේ දවල මන්දිරය සම්බුදු තෙමඟුල සමරයි. ජගත් මහලේකම්වරයාගෙනුත් වෙසක් සුබ පැතුම්. ඉන්ධන වරාය ශේත්‍ර නිලධාරීන් ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න තරමක් දුරට පාලනය කරයි. බහලුම් සියල්ල ගිනිගෙන විනාශ වෙයි. කොළඹ මීගමුව ප්‍රදේශවලට අම්ල වැසි ඇතිවීමේ අවදානමක්. නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකගෙන් සිදු වූ අනතුර පිළිබඳ හෙළිදරව්වක්. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට කතානායකත් සන්තබයි. පනත අද සිට බලාත්මකයි. ගාල්ල මාතර සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක එන්නත්කරණය ඇරඹේ. එන්නත්කරණය අයාලේ ගිහින් සෞඛ්‍ය වෘත්තීය සමිති වලින් චෝදනා. සියලු සෞඛ්‍ය නිරෝධායන නීති උල්ලංඝනය කරමින් වෙන්නප්පුව වයිකාල් ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක් සෞඛ්‍ය පරීක්ෂකවරුන් වටලයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඉතිහාසයේ ප්‍රථම වරට ඇමරිකාවේ දවල මන්දිරයේ වෙසක් උත්සවය සමරා තිබෙනවා. බුදුන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් උත්සවය නිමිත්තෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාව වෙත සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. දයානුකම්පාව, නිහතමානීකම සහ පරාර්ථකාමීත්වය පිළිබඳ බුදුදහමේ ඉගැන්වෙන පාඩම් යලි සිහිපත් කරන වසර 2500ක් පුරා සමරනු ලබන මෙම උතුම් දිනය දීප්තිමත්ව සැමරීමට සියලු දෙනාම එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ඇමරිකානු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. වෙසක් දිනය නිමිත්තෙන් දවල මන්දිරයේ ඉටිපන්දම් දල්වා ආලෝකමත් කිරීමත් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එමෙන්ම ඇමරිකානු උපජනාධිපති කමලා හැරිස්ද වෙසක් උත්සවය වෙනුවෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ. අදවැනි වකවානුවක බුදුන් වහන්සේ දෙසූ ධර්මය ඉතාමත් කාලෝචිත බවත් ඒ අනුව ඇමරිකාවේ දවල මන්දිරය ප්‍රථම වරට මෙරට වෙසක් උත්සවය සමරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතාද වෙසක් සැමරුම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. I send my warmest greetings to Buddhists all over the world on Vesak. වෙසක් දිනය නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට මාගේ සුභාශිංසන පිරිනමනවා. බෞද්ධ සහ බෞද්ධ නොවන අපි සියලු දෙනා හටම බුදුන් වහන්සේගේ අවංක බව, අනිකාට ගෞරව දැක්වීම ඇතුළු යහපත් ගුණාංග ඉතාමත් යහපත් පාඩම් බවට පත්ව තිබෙනවා. COVID-19 වසංගත තත්වයට මුහුණ පා සිටින මේ අවස්ථාවේදී නිහතමානී බව ඇතුළු ගුණාංග අප පෘථුවියේ පැවැත්මට ඉතා වැදගත්. මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද ප්‍රථම වරට වෙසක් දිනය වෙනුවෙන් සුබ පැතුමක් එක් කර තිබුණා. එම සුබ පැතුම සිංහල භාෂාවෙන් එක් කර තිබීම විශේෂත්වයක්. උතුම් වෙසක් පොහොය දින වෙනුවෙන් ඔබ සැමට ඉන්දියානු මහා කමිසාරිස් කාර්යාලයේ හෘදයාංගම සුභාශිංසන් පිරිනමමි. පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ වරාය, ඉන්ධන, පොදු ප්‍රවාහන සේවා ඇතුළු ශේත්‍ර නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින කොරෝනා තත්ත්වය හමුවේ වරාය, ඉන්ධන, පොදු ප්‍රවාහන සේවා ඇතුළු ශේත්‍ර නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ අනපරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින්. එම ගැසට් පත්‍රයට අනුව 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතේ තුන්වන වගන්තියෙන් ස්ථාපිත ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය, පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම හා බෙදා හැරීම රේගෝ ආඥා පනතේ අරමුණු සඳහා වරායක් ලෙස නිර්වචනය කර ඇති ඕනෑම වරායක් තුළ නැවකින් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, භාර දීම හෝ ඉවත් කිරීමට අදාළව සිදු කළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන් වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමයේ යෙදවීම, භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මගේ ප්‍රවාහනය සඳහා
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදු කරන සියලුම පොදු ප්‍රවාහන සේවාවන්, එකී පොදු සේවාවන්, සේවා අවශ්‍යතාවයන් අනුව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ නඩත්තුව සහ ආරක්ෂක හා මෙහෙයුම් පවත්වා ගැනීම, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර ඇතුළු සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ශ්‍රේෂ්ඨ මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු වන්නා වූ හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වූ ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු මෙන්ම පළාත් පාලන ආයතන මගින් සිදු කරන කසල කළමනාකරණ සේවා කටයුතු ඇතුළු ඉහත සඳහන් කළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා. අද දින නව කොවිඩ් ආසාදිතයින් 2572 දෙනෙකු මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතාවට සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ වුණා. එමෙන්ම තමුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානවල සේවකීන් හටද අද දින කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කෙරුණා. චීන රජයේ ප්‍රධානයක් ලෙස ඊයේ මෙරටට ලැබුණු සයිනෝෆාම් එන්නත් තොගය බස්නාහිරින් පිට පළාත්වල ජනතාවට ලබා දීම ආරම්භ කෙරුණා. අද දිනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වසංගත රෝග විද්‍යාංශය නිර්දේශ කළ ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබා දීම එලෙස සිදු කෙරුණා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාතුව, ගාල්ල සහ ඇල්පිටිය යන ප්‍රදේශවලදී සයිනෝෆාම් එන්නත් ලබා දීම සිදු කෙරුණා. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පන්නල, කුලියාපිටිය සහ කුරුණෑගල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී ජනතාව වෙත එන්නත්කරණය සිදු කෙරුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ වසම තෝරගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලැබෙන නිර්දේශන වලට අනුකූලව ඒ තෝරගන්න වසම් වල අද එන්නත්කරණය කිරීම මේ ප්‍රදේශවාසීන්ගේ සහ දේශපාලන අධිකාරිය වගේම රාජ්‍ය ආයතනයේ සහයෝගයත් ඇතුව ක්‍රියාත්මක වෙනවා. අපේ ජනතාවට අවුරුදු 30න් එහා ඔක්කොම අයට අපි ලබා දෙනවා. මේක අපි දැක්ක අඩුපාඩු අපිට අවශ්‍ය කරන දේවල් උදේ ගේන්න තියෙන පමාව, ඒවට අවශ්‍ය කරන ටූල් බොක්ස් ඒවා අපි අලුත් දෙයක් නෙමෙයි. පළවෙනි වතාව අනිත් පාර මේක වෙන්න දෙන්නේ නැහැ කුරුණෑගල. ඒ අවශ්‍ය කරන සියලුම අඩුපාඩු ටික ඊළඟ වතාවේදී අපි යනවා. හැබැයි එන්නත දීම සාර්ථකයි. මාතලේ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරුණා. මිට අමතරව තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේදීද එන්නත්කරණය සිදු වුණා. තුන්වෙනි රැල්ලත් එනවත් එක්ක සහ ඊට පෙර අඳුනගත්ත කාණ්ඩ තමයි සෞඛ්‍ය සේවකීන් සහ ඔවුන්ගේ පවුල් වල අය. සෞඛ්‍ය සේවකයා කියන්නේ පවුල ආශ්‍රිතයින් බවට පත් වෙනවා. ඒතකොට ඒ අයව එන්නත්කරණය කිරීම මේ එන්නත්කරන වැඩපිළිවෙලේ ක්‍රියාවලිය. හැබැයි අපි දකින දැන් සමහර වෘත්තීය සමිති නායකයෝ ඉන්නවා. ඒ අයට පවුල් සංකල්පයක්. එහෙම නැත්නම් මේ පවුලක් රැකීම කියන සංකල්පය ඔවුන්ට අරුමයක් වෙන්න පුළුවන්. පවුල් සංස්කෘතියක් ගැන අදහසක් නැති අයට මේක ගැන තේරුමක් නැති වෙන්න පුළුවන්. මේ එන්නත අයාලේ යන තත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිවල නැති එන්නත් විදීමේ ක්‍රියාවලියක් ශේෂ්ත්‍රය තුල තියෙනවා. දෙවන කාර්ය මණ්ඩලය කියන්නේ අපේ පවුල්වල උදවිය නෙවෙයි. මේ එන්නත ලබා ගැනීමේදී අපේ පවුල්වල උදවියට ප්‍රමුඛතාවය ලැබීම කියන කාරණාව අපි අපේ හැන්දෙන් බෙදා ගැනීමක් කියන එක තමයි අපි තවදුරටත් සලකන්නේ. වෙන්නපුව පොලිස් වසමේ වයිකාල ප්‍රදේශයේ අද දින නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත් වූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 20 දෙනෙකුට අධික පිරිසකට නිරෝධායන නීතීන්ට අනුගතව නීතිමය පියවර ගැනීමට වෙන්නපුව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පියවර ගෙන තිබුණා. මෙම විවාහ මංගල උත්සවයට ගාල්ලේ සිට පිරිසක් සහභාගී වී ඇති අතර එම පිරිස සංචලන සීමාද උල්ලංඝනය කරමින් මෙම උත්සවයට සහභාගී වී ඇති බවයි වෙන්නපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ. අනිත් එක තව දෙයක් තමයි රෙජිස්ට්‍රේෂන් එකට ඔබතුමියලා දැන් මේ මත්පැන් භාවිතා කරලා තියෙනවා. ඔය දවසේ. මේ අස්සම් කරුවා මේ රෙජිස්ටර් දෙනවා අස්සම් කරුවා ඒක ඉවරයි. මේ වගේ මේ පෝරු හදලා සෙටි බෑග් හදලා කොහොමද අරක්කු කරලා ඔක්කොම දැන් බිමින් කරලා අපි දැක්කා අපි තියෙනවා. එහෙම කොහොමද කරන්නේ ඔයාලා? ඔයාලා යමක් අවබෝධ කරගන්න. ඒක ක්වෙස්චන් එකක් තුන. ජයල්පති ඔබතුමා දන්නේ නැද්ද මේකේ අපි පර්මිෂන් ගත්තා කිව්වේ ඒක මම මේ මාර්ග උපදෙස් දන්නේ නැද්ද? දන්නවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම මංගල උත්සවයට සහභාගී වූ පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි වෙන්නපුව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
කොවිඩ් අවධානම හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ සෞඛ්‍ය නීති කඩ කරන්නන් සොයා බැලීමට යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කාන්තා යුද හමුදා සෙබලියන්ගෙන් සමන්විත විශේෂ කාන්තා යතුරුපැදි කණ්ඩායමක් ස්ථාපිත කර ඇති බව යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය ප්‍රකාශ කළා. යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ අදාළ විශේෂිත කාන්තා නිලධාරී යතුරුපැදි බලගණය ස්ථාපිත කර තිබෙනවා. මෙම විශේෂිත කාන්තා යතුරුපැති බලකාය පසුගිය 25 වනදා සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් නෞකාවේ ගින්න මේ වන විට තරමක් දුරට පාලනය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. නෞකාවේ ගින්න හේතුවෙන් කොළඹ සහ මීගමුව ප්‍රදේශවලට අම්ල වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර නෞකාවෙන් වෙරළට ගසාගෙන ද්‍රව්‍ය රැගෙන ගිය ඇතැම් පුද්ගලයින්ට මේ වන විට ආසාත්මිකතා ඇති වී ඇති බවට තොරතුරු වාර්තා වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා. කොළඹ වරායට ආසන්න මොහොතේ රසායනික ද්‍රව්‍ය ඇතුළු බහලොම් 1486ක් ප්‍රවාහනය කරමින් තිබූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විටත් ක්‍රියාත්මකව පවතිනවා. නැවෙහි ගින්නේ ගිනි දළුවල යම්කිසි අඩුවක් දක්නට ලැබුණද එහි දුමාරය වැඩි වෙමින් පවතින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. නැවෙහි බහලොම් 100%ක් මේ වන විට ගිනිගෙන විනාශ වී ඇති අතර අද දින වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු විදේශ යාත්‍රා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා. නෞකාවේ ගින්න තාමත් පවතිනවා. නමුත් කලින්ට වඩා නවී ඉදිරිපස ප්‍රදේශයේ ගින්න අඩු වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. නමුත් නවී අනිත් ප්‍රදේශය පුරා ගින්න තාමත් පැතිරෙමින් පවතිනවා. සහ ටග් යාත්‍රා දෙකක් මගින් අඛණ්ඩව නැව සිසිලනය කරනවා. බවුන්ඩරි කූලින් කරමින් එහෙම නැත්නම් වතුර යොදමින් අඛණ්ඩව සිසිලනය කිරීමේ සහ ගින්න ව්‍යාප්ත වීම මැඩ පැවැත්වීමට උත්සාහ කරනවා. අදාළ ගින්න හේතුවෙන් මෙරට මුහුදු තීරය ඇතුළු සාගර පද්ධතියට හානි සිදු වී ඇද්දැයි පිළිබඳව සොයා බැලීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හෙවත් නාරා ආයතනය විසින් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. එමෙන්ම අදාළ නෞකාවෙන් වෙරළට ගසාගෙන බහලුම් වල තිබූ ද්‍රව්‍ය අද නාවික හමුදාව, පොලිසිය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඉවත් කිරීමට මෙලෙස කටයුතු කළා. රසායනික ද්‍රව්‍ය තිබිය හැකි බැවින් එම ද්‍රව්‍ය සමීපයට හෝ ඒ ආසන්නයට නොයන ලෙසට ජනතාවට උපදෙස් ලබා දුන්නද එයද නොතකා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ජනතාව එම ද්‍රව්‍ය එක්රැස් කිරීමට කටයුතු කළේ මේ ආකාරයටයි. මේ අතර මෙලෙස ඊයේ දින නෞකාවෙන් වෙරළට ගසාගෙන ද්‍රව්‍ය එක්රැස් කළ පුද්ගලයින් 8 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඊයේ දුංගාල්පිටිය පොලිසිය මගින් එම එකතු කරන ලද ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 2 දෙනෙක් ලොරියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව පමුණුගම් පොලිස් ස්ථානය මගින් තවත් පුද්ගලයින් 30 දෙනෙකුත්, කොච්චිකඩේ පොලිස් ස්ථානය මගින් තවත් පුද්ගලයින් 30 දෙනෙකුත් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙක් ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස එම ද්‍රව්‍ය එක්රැස් කළ පිරිස් අතුරින් ඇතැම් පිරිස් 8 මේ වන විට ආසාත්මිකතා ඇති වී ඇති බවට තොරතුරු වාර්තා වෙමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා. මෙම භාණ්ඩ අපි දැක්කා පුද්ගලයෝ අතට අරගෙන අපද්‍රව්‍ය පෙන්නනවා, ඒ වගේම අතපත ගන්නවා සහ ගෙවල් වල රැගෙන ගියා, කරවල් උඩ තියාගෙන ගෙනිච්ච. එයින් සමහර අය අපිට දැනගන්න ලැබුණු විදිහට ආසාත්මිකතා ඔවුන්ගේ ඇති වෙලා තිබුණා. සම රතු වීම, කැසීම් සහ යම්කිසි ආසාදනය වීම සිද්ධ වෙලා තිබුණා කියලා අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා. ඒ නිසාම තමයි අපි දිගින් දිගටම ජනතාවට කිව්වේ මේවා ගෙනියන්නට එපා, අල්ලන්නට එපා, ළඟටවත් එන්න එපා කියලා.
අනිවාර්යෙන් අති භයානකයි. මොකද අපි දන්න ඇත්ත රසායනික ද්‍රව්‍ය කිව්වම රසායනික ද්‍රව්‍ය තියෙන විවිධාකාර දේවල්. එකක් සමහර රසායනික ද්‍රව්‍ය ඍජුවම අතපත ගෑවෙන් ස්පර්ශයෙන් හානිදායක වෙනවා. සමහර ඒවා අපිට පේන්නේ නැහැ. නමුත් ඒවා වාෂ්ප වෙනවා. වාෂ්පශීලීව අපේ ලංස් වලට ගිහිල්ලා ශරීරය ඇතුළේ හානිදායක වෙන්න පුළුවන්. මේ අතර අදාළ නෞකාවෙන් පිට වූ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව වැසි ජලය සමග මිශ්‍ර වී අම්ල වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළා. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පිට වුණාට පස්සේ එය වැසි ජලය සමග මිශ්‍ර වුණාම අම්ල වැසි පතිත වෙන්න පුළුවන් කියලා. ඒක නිසා යම්කිසි අවධානමක් තියෙන්න පුළුවන් කියන කතාව තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. එහිදී කොළඹ ආශ්‍රිත ප්‍රදේශ සහ මේගම කලපුව ආශ්‍රිත ප්‍රදේශ ආශ්‍රිත යම්කිසි ප්‍රමාණයකට හැකියාවක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් අම්ල වැසි වැටෙන්න. අපි ඉස්සෙල්ලා බලනවා පරිසර හානිය කොහොමද කියලා. ඒ හානි පූර්ණ කරගන්න අපි මේ සමාගමට අදාළ පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. වෙන ක්‍රමයකින් අපිට හානි පූර්ණ කරගන්න පුළුවන් නම් ඒත් අපි දෙන ක්‍රියෙන්න කොහොමද හානි පූර්ණ කරනවා නම් අපිට මේකේ පියවරක් නැතුව හරි ඒක කරන්න පුළුවන්. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හානෝල්ට් මහතා splash247.com වෙබ් අඩවියට සාකච්ඡාවක් ලබා දෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම නැවෙහි ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් නොකොට ගබඩා කර තිබීම හේතුවෙන් ඇති වූ රසායනික කාන්දුවක් නිසා නෞකාවේ ගින්න හටගෙන ඇති බවයි. කෙසේ නමුත් රසායනික කාන්දුව පිළිබඳව දැනගත් විගස නැවෙහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය අදාළ නැව බටහිර ඉන්දියාවේ හසීරා වරාය වෙත ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියද ඉන්දියාව විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුව නැව කටාර් රාජ්‍යයේ හාමඩ් වරාය වෙත ඇතුළු කිරීමට කපිතාන්වරයා අවසර ඉල්ලා ඇති අතර කටාර් රාජ්‍යයෙන්ද නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් නැවෙහි ඊළඟ ගමනාන්තය ලෙස සටහන්ව තිබූ කොළඹ වරාය වෙත නැව දිගටම යාත්‍රා කිරීමට කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය තීරණය කර ඇති බවයි විධායක අධ්‍යක්ෂකවරයා එම වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ. එලෙස ඉන්දියාව හෝ කටාර් රාජ්‍ය තම වරායන් වෙත ඇතුළු වීමට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අවසර ලබා දුන්නේ නම් මෙලෙස සිදු වූ දරුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය තරම් ඉඩ ප්‍රස්තාව තිබූ බවයි විධායක අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් එම වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ. මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවි ජනතාවට ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකින් සමග පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරට දීම නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම බලන්නට ඕන ගෝවියාට කිසිම කරදරයක් වෙන්නේ නැතුව මේ කාර්යය උන්ට කරගෙන යන්න. මම හිතන්නේ මීට ඉස්සෙල්ලා මේවා අසාර්ථක වෙන්න ඇත්තෙත් හරි විදියට මේ ගොවියට තමන්ගේ කන්නේ එනකොට පොහොර ටික ඒ දැනුවත් වීම මොන පොහොරද කොයි වෙලාවෙද පාවිච්චි කරන්නේ වලනාශක වර්ග පාවිච්චි කරන්න දෙන්නේ නැත්නම් ඒක කොහොමද කරන්නේ ඒ දැනුවත් වීම ඒගොල්ලන්ට අවශ්‍යයි. අපි තෝරගත්ත නම් මොනවද භාවිතා කරන පොහොර ඒ අවස්ථාවන්ට කියලා ඒවා අපේ රටේ පුළුවන් තරම් නිෂ්පාදනය කරන්නට උත්සාහ ගන්න ගමන් ඉදිරියට එන කන්නේදී ඒවා නොඅඩුව තියෙන්න කඩිනමින්ම අපිට වෙන රටකින් මේව ගේන්න පුළුවන්. කොහොමද දැන් අපි රසායනික පොහොර විශාල වශයෙන් ගෙන්නුවානේ. ඒ වෙනුවට අපි කාබනික පොහොර වර්ග ඒවා ගේන්න ඕන. ඒවා ඕන තරම් භාවිතා කරන රටවල් තියෙනවා. ඒ රටවල් වලින් බලලා හරි ප්‍රමිතියකින් තියෙන පොහොර වෙලාවට ගේන්නට ඕන. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම් පතට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද අත්සන් තබා තිබෙනවා. ඒ අනුව පනත අද සිට බලාත්මකයි. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම් පතට අද පෙරවරුවේ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අත්සන් තබා ඇති බව කතානායක කාර්යාලය නිවේදනය කර සිටියා. ඒ අනුව කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් අද සිට බලාත්මක වනවා.
කොළඹ ගාලු මෝදර පිටියට ආසන්න මුහුදේ හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් ගොඩ කරමින් ඉදිකරන වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර 125ක භූමි ප්‍රමාණය ලක්රජයටත් ඉතිරි හෙක්ටයාර 108ක භූමි ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවීමට නියමිතව තිබූ අතර ඉන් හෙක්ටයාර 88ක් වසර 99ක බදු පදනම මතද ඉතිරි හෙක්ටයාර 20ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම භූමියෙන් හෙක්ටයාර 178ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම කටයුතු කළ හැකි අතර ඉන් හෙක්ටයාර 116ක් චීන සමාගමකටත් ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජයටත් ඉදිකිරීම කටයුතු සඳහා බදු දීම සිදු වනවා. මෙලෙස ඉදිකිරීම කටයුතු සිදු වෙමින් පවතින වරාය නගරයේ කටයුතු වෙනුවෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළව පනත් කෙටුම්පතක් ඉකුත් අප්‍රේල් මාස 8 වනදා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් සිවිල් සමාජය ඇතුළු දේශපාලන වේදිකාවේද විවිධ අදහස් පළ වූ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව පාර්ශව රැසක් ඉදිරිපත් කරන ලද පෙත්සම් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ලක් වුණා. කෙසේ වෙතත් කොළඹ වරාය නගරය පිළිබඳ පනත් කෙටුම්පත මේ මාස 19 20 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එහිදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ තෙවන වර කියවීම වැඩි ඡන්ද 91කින් සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 149ක් සහ විපක්ෂව ඡන්ද 58ක් හිමි වුණා. මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කතානායකවරයා නිවේදනය කර සිටියා. දිවයිනට බලපෑ ඇති නිරත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර යාස් සුළිකුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙන්ගාල ප්‍රාන්තවල කෝටියකට ආසන්න පිරිසකට දැඩි බලපෑම් මෙල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් සහ සුළඟින් දැඩි බලපෑම් එල්ල වී තිබුණා. ඒ අනුව මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින දැඩි සුළං සහ වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හමුවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක නිවාස රැසකට දැඩි අලාභහානි සිදු වී තිබුණා. මේ අතර තංගල්ල මාරකොල්විල ප්‍රදේශයේ අධිබලතී විදුලි රැහැන් කණුවක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ විදුලි බලයද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. පැවති අධික සුළං සහිත කාලගුණ තත්ත්වය හමුවේ වවුනියාව නෙඩුන්කේනි ඕළුමඩු ප්‍රදේශයේ සහ පොල්පෙතිගම මොරගොල්ලාගම ප්‍රදේශයේ ගස්ලබු වගාවන්ට මෙලෙස හානි සිදු වී තිබුණා. මෙලෙස පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය ඇනහිටීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 1,77,000ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. දැනට තියෙනවා දිවයිනට බලපාන නිත්‍ය මෝසම් සමය. එතකොට මේ තත්ත්වයටදී දිවයින හරහා ප්‍රධාන වශයෙන් සුළං හමන්නේ නිත්‍ය දිශාවෙන් සුළඟේ වේගය බොහෝ විට පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව සමහර අවස්ථාවල මෙම වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යන්න හැකියාවක් තියෙනවා සහ ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඉන්දියාවට බලපෑ යාස් සුළිකුණාටුව හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙන්ගාලයට සහ ඔඩීෂා ප්‍රාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. සුළිකුණාටුව හේතුවෙන් බටහිර බෙන්ගාලයේ පුද්ගලයන් කෝටියකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි බටහිර බෙන්ගාලයේ ප්‍රධාන අමාත්‍ය මමාටා බැනර්ජී එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම සුළිකුණාටුව හේතුවෙන් පුද්ගල මරණ 5ක් වාර්තා වන අතර ඉන් මරණ 4ක්ම ඔඩීෂා ප්‍රාන්තයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. Yas is likely to move over Odisha's Mayurbhanj district later today with 100. දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයාන Do You Know. Do You Know. Do You Know තුලින් අපි අද කතා කරන්නේ ඔක්සිජන් සොයා ගැනීම පිළිබඳවයි. ඔක්සිජන් පළමුව සොයා ගන්නා ලද්දේ ස්වීඩන් ජාතික බෙහෙත් විලෙන්දෙකු වන කාල් විල්ගේට් ෆිලොස් විසින්. ඔහු මර්කියුරික් ඔක්සයිඩ් හා
විවිධ නයිට්‍රේට් රත් කිරීම මගින් 1772 දී පමණ ඔක්සිජන් වායුව නිපදවා තිබෙනවා. ෆිලෝස් මෙම වායුවට ගිනි වායු ලෙස නම් තබා තිබෙන්නේ දහනයට උපකාරී වන වායු ලෙස දැන සිටි එකම වායුව එම යුගයේ ඔක්සිජන් වීම නිසායි. මෙම සොයා ගැනීම සඳහන් කර ට්‍රිටයිස්මන් එයා ඇන් ෆය නමින් අත් පිටපතක් ඔහුගේ ප්‍රකාශක වෙත 1775 දී ඔහු යවා තිබෙනවා. නමුත් මෙම පිටපත 1777 පමණ වන තෙක් ප්‍රකාශයට පත් නොවුණු බවයි සඳහන් වන්නේ. 1770 දී ජෝසප් ප්‍රීස්ලි හා කාල් විල්හෙට් ස්කීල් විසින් තනිවම ඔක්සිජන් සොයාගත් නමුත් ප්‍රීස්ලි විසින් ඔහුගේ සොයා ගැනීම මුලින්ම ප්‍රසිද්ධියට පත් කළ නිසා ඔහුට මුල් තැන ලැබුණා. මෙය සිදු කර තිබෙන්නේ සූර්යාලෝකය වීදුරු නලයක් තුළ රැඳ වූ මර්කියුලික් ඔක්සයිඩ් මත වැටීමට සැලැස්වීමෙන්. මෙමගින් නිදහසේ වූ වායුවට ඔහු ඩෙෆ්ලෝජිස්ටිකේටඩ් වායු ලෙස නම් තබා තිබෙනවා. එම වායුවට බඳුන් වූ ඉටිපන්දම් වඩා දීප්තිමත්ව දැල්වූ බවත් මීයන්ට වඩා ක්‍රියාශීලී ලෙස ආශ්වාස ප්‍රාශ්වාස කළ බවත් ඔහුට පෙනී ගොස් තිබෙනවා. එම වායුව ආශ්වාස ප්‍රාශ්වාස කළ ඔහු එය සාමාන්‍ය වාතයට වඩා සුවයක් තමන්ගේ පෙනහළු තුළට ලබා දුන් බවයි සඳහන් කර තිබෙන්නේ. 1775 වසරේදී ඔහු තමන්ගේ සොයා ගැනීම An Account of the Discover of Air නම් ලිපියෙහි ප්‍රකාශයට පත් කර ඇති අතර තමන්ගේ පොත වන Experiment and Observation of Different Kind of Air ග්‍රන්ථයටද එය ඇතුළත් කර තිබෙනවා. 1777 වසරේදී ඇන්ටොයින් ලැබොයිපිය විසින් එම මූලද්‍රව්‍යයට ඔක්සිජන් ලෙස නම් තබා තිබෙන්නේ. Do you know? දැන් තවත් පුවත් කිහිපයක්. මෙවර ශ්‍රීපද වන්දනාවාරය ඊයේ දින අවසන් වීමෙන් අනතුරුව ශ්‍රීපද උඩමළුවේ තැන්පත් කර තිබූ සදහතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව දේවාභරණ සහ පූජා භාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපද රජමහ විහාරස්ථානය දක්වා වැඩම කිරීම ශ්‍රී ලංකා යුද හමුදා බටපිරිස් විසින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව අද දින සිදු කළා. සදහතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව දේවාභරණ වැඩම කරවන අවස්ථාවේ පවතින නිරෝධායන උපදෙස්වලට අනුව සිදු කිරීම හේතුවෙන් එම අවස්ථාව වන්දනාමාන කර ගැනීමට බැතිමතුන්ට අවස්ථාව සලසා දීමට ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් කටයුතු කර තිබුණා. වෙසක් සතිය එළඹීමත් සමග ජාතික නාමල් උයන සොබා සෞන්දර්යයෙන් පිරී යන ආකාරය අපට දක්නට ලැබුණා. එම උයනේ ඇති නාගස් නාමලින් පිරී නාමල් පියලේ බිමට වැටී ඇති ආකාරය සොබා දහමට අපූර්ව චමත්කාරයක් ගෙන දෙනවා. නව නීතිපතිවරයා ලෙස ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා අද පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ඒ මහතා ඊයේ දින දිවුරුම් දුන්නේ මෙරට 48 වන නීතිපතිවරයා ලෙසයි. මොනරාගල කොට්ටාශ දූෂණ මර්දන එකකේ නිලධාරීන් විසින් සිදු කළ හදිසි වැටලීමකදී වේලි ගංජා කිලෝ 3යි ග්‍රෑම් 953ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 2කට අධික වන අතර අත්අඩංගුවටගත් සැකකරු බලහරුව ප්‍රදේශීය පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පුවත් නිමයි යලිත් හමුවෙමු දැස්සන 6ට ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.